समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संगमुक्तं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්මයේ ශ්‍රවණය කරන්නට ධර්ම දක්ෂිනාවත් එක්ක එකතු වෙන පුණ්‍යවන්ත හැම දිනාටම පළමු කොටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අදත් ධර්ම දක්ෂිනාවට ඊ타ත්ම පින්වත් හිතින් දායකත්වය සලසන සපයන පින්වතුන් පිළිබඳව සඳහන් කරමින්ම සිහිපත් කරමින්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දක්ෂිනාවේ පුණ්‍යවන්ත දායකත්වය කැබිති ගොල්ලෑවේ තිත්තගෝනෑවේ පදිංචි එන් ගුණවතී අභයපාල මහත්මිය ඇතුළු දූ දරුවන් විසින්. ඒ පින්වත් හැම දෙනාගේම බලාපොරොත්තු අපේක්ෂාවන් පුණ්‍යානුමෝදනාවන් එවැගේම ආශිර්වාද කිරීම මේ හැම දේම සිහිපත් කරලා ධර්මානුශාසනාව අවසානයේදී ආශිර්වාද කරන්ට පින් අනුමෝදන් කරන්ට අපේක්ෂා කරමින් දැන් දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව. පින්වත්නි, ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන අරමුණ වෙන්නෙම ලෝකයට නිර්වාණය හඳුන්වලා දෙන එක. එහෙම නැත්නම් නිවනට අවශ්‍ය වන දහම් දේශනාව ලෝකයට පවත්වන්න තමයි භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මිනිස්සු දිව්‍ය ලෝකේ යන හැටි දැනගෙන හිටියා. මිනිස්සුන්ට ඒක අමුතුවෙන් පැහැදිලි කරන්නට ඕන දේශනාවක් ධර්මයක් නෙවෙයි. මිනිස්සු සතර අපාය පිළිබඳව දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි දිව්‍ය ලෝකේ යන හැටිත් බ්‍රහ්ම ලෝකේ යන හැටිත් මිනිසුන්ට අවබෝධයක් තිබිලා තිබෙනවා. ඒක හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ බෝසත් වරයෙක් විදිහට ඇවිල්ලා මෞකුස පිළිසිඳ ගන්නේ එම නැත්නම් මනුෂ්‍ය ලෝකයට එන්නේ දිව්‍ය ලෝකේ ඉඳලා. අනිත් පැත්තෙන් උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරන්නට එම නැත්නම් අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවේ දුෂ්කරවත සඳහා යන්ට බුද්ධත්වය සොයාගෙන යන්ට අවබෝධය හොයාගෙන යන්ට උන්වහන්සේත් එක්ක ගමනට ගියපු කන්තක අශ්වයා ඔහු ලය පැලී මිය පරලෝ ගිහිල්ලා අපි දන්නවා කන්තක දිව්‍ය පුත්‍රයා වෙලා උත්පත්තිය ලබනවා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ පහළවීමට පෙර ඉඳලා මිනිස්සු සිල් රැකලා දන් දීලා එවැගේම පින්කම් කරලා දිව්‍ය ලෝකේ යන හැටි දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් බ්‍රහ්ම ලෝකේ යන හැටි දැනගෙන හිටපු බව අපිට බොහොම හොඳට පැහැදිලි වෙනවා. ඔය ආලාර කාලාම උද්දක රාමපුත්ත වගේ අයත් ඒ වගේම භාග්‍යතුන් වහන්සේට ශිල්පය ලැබලා දීපු ඒ තාපසයන් ඒ ගුරුවරුන් බ්‍රහ්ම ලෝකවල ඉපදෙනකොට ඒ අය ඒ තමන්ගේ තියෙන ධ්‍යාන දියුණු කරලා ඔවුන්ගේ ධ්‍යානයන් හේතු කරගෙන ඔවුන්ට පුළුවන් වෙලා තිබෙනවා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න. එතකොට මිනිස්සු ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන හැටි දැනගෙන ඉඳලා තියෙනවා බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ඉඳලා. ඒ වගේම තමයි
අපිට වේද ග්‍රන්ථ දිහා බලපුවාම පේන දෙයක්, වේද ශාස්ත්‍රයේ දිහා බලපුවාම, බමුණන්ගේ අධ්‍යාපන මට්ටම දිහා බලපුවාම පේන දෙයක් තමයි එයාට දැනීමක් තිබිලා තියෙනවා නිරය සම්බන්ධව, දිව්‍ය ලෝක සම්බන්ධව, බ්‍රහ්ම ලෝක සම්බන්ධව. එතකොට මේවා ලෝකයට දේශනා කරන්නටවත්, මේවා පිළිබඳව නැවත නැවත පුනරුච්චාරණය කරන්නටවත් නෙවෙයි අප මහා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා තියෙන්නේ. එකම දෙයයි, චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්නට, පටිච්ච සමුප්පාද ධර්මයන් ලෝකයට හෙළි කරන්නට, ඒ වගේම ත්‍රිලක්ෂණයේ ස්වභාවය මිනිස්සුන්ගේ හිත්වලට කාවද්දලා ඒ ඔස්සේ ඒ අයුරින් මිනිස්සු නිවනට යොමු කරන්නට තමයි ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ. පින්වතුනි, ඒ පහළවීම අපි දන්නවා සිද්ධ වෙන්නේ නැහැ හැම කාලයකදීම. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. මේ ලෝකයට බුදු කෙනෙක් උත්පත්තිය ලබන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම තමයි ඒ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන ධර්මයේ සුරක්ෂිතභාවය, ඒ ධර්මය, නිවැරදි ධර්මයේ ලෝකයේ තියෙන කාරණය බොහොම දුර්ලභ දෙයක්. ඒ වගේම තමයි ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ වැඩවිසීම ලෝකයේ තුල මහා දුර්ලභ දෙයක්. මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න එක මහා දුර්ලභ දෙයක්. මේ විදිහට ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ නුවණින් දකිනවා විවිධ දුර්ලභ අවස්ථාවන් ගණනාවක්. පින්වතුනි, අද දේශනාවටත් මම තෝරගත්තේ එවැනි මනුස්ස අත්භවයක දුර්ලභ භාවය පෙන්නන, ඒ මිනිස්සෙක් වෙලා උත්පත්තිය ලැබලා හිටියත් ප්‍රඥාවෙන් ආඩ්‍ය වෙච්ච, ප්‍රඥාවෙන් සමෘද්ධිමත් වෙච්ච මිනිස්සෙක් වෙලා ඉපදීමේ තියෙන වටිනකම ඊ타ත්ම හොඳට පෙන්වන, ඊ타ම වැදගත් වෙන දේශනාවක්. ඒ දේශනාව තමයි පින්වත්නි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙන අක්කන කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව ඔයත්ෝ බොහෝ වෙලාවට අහලා තියෙන දේශනාවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ දේශනාව පළවෙනි වතාවට අහන අය වෙන්න පුළුවන්. නමුත් අපිට පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවලින් අපේ හිතේ වීරිය දියුණු වෙනවා නම්, අපිට මේ මනුස්ස අත්භවය ඇතුලේ වීරිය දියුණු කරන්නට, එහෙම නැත්නම් ඉපදිච්ච නැති යම්කිසි කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ දියුණු කරගන්න ඕන කියන වීරිය ඇති වෙන්න, ඒ වගේම තමයි දියුණු කරගෙන ඉන්න කුසල් වැඩි දියුණු කරගන්න ඕන කියලා අපිට වීරියක් ඇති වෙන, ඒ වගේම කරගෙන එන අකුසල් මොනවා හරි තියෙනවා නම් ඒවා බැහැර කරන්නටත්, නොකරපු අකුසල් තියෙනවා නම් ඒවා කවමදාකවත් නොකර ඉන්නටත් ඊටාම හොඳ උත්තේජනයක් අපිට ඇති කරන, පෙළඹවීමක් ඇති කරන, නැවත නැවත මනුස්ස අත්භවයක තියෙන වටිනකම පැහැදිලි කරන දේශනාවක් තමයි පින්වතුනි මේ අක්කන කියලා කියන්නේ. එතකොට අක්කන කියන වචනය ඇතුලේ අරුත් කිහිපයක් තියෙනවා. එකක් තමයි අක්කන කියලා කියනවා සුදුසු කාලය, එහෙම නැත්නම් අවකාශය කියන තේරුමත් මේකට තියෙනවා. අපිට මේක ලෝවැට සංගරාවේ කෙටියෙන් දක්වනවානේ නොකල් අටකි පින්කම් කළ නොහැකි කියලා. මේ පිනට දහමට යොමු වෙලා කටයුතු කරන්නට හම්බ වෙන්නේ නැති, අවකාශ ලැබෙන්නේ නැති කාල අවකාශ 8ක් තියෙනවා කියලා තමයි මේ කවිය ඇතුලේ ලෝවැට සංගරාවේ කියන්නේ. හැබැයි ඇත්තටම පින් කරන්නටම තියෙන කාරණයක් නෙවෙයි මේක. මේ සූත්‍රය ඇතුලේ කතා කරන්නේ පින්වතුනි පින් කිරීමකට වැඩි එහා ගියපු, පින් කරන එකට වැඩිය එහාට කතා කරන විශේෂ දෙයක්. ඒ කියන්නේ බඹසර හැසිරීමක් සම්බන්ධව මේකේ කතා කරනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල නිර්වාණගාමී ප්‍රතිපදාව ඇතුලේ ගමන් කරන්නට අවකාශය සැලසෙන්නේ නැති, හැකියාව ලැබෙන්නේ නැති, වටපිටාව සකස් වෙලා නැති, ක්‍රමවේදයක් හැදිලා නැති අවස්ථා 8ක්
ඇත්තටම මේවා උත්පත්ති 8ක් කියලා ගත්තත් කිසිම වරද්දක් නැහැ. එහෙම නැත්නම් ස්ථාන 8ක් කියලා ගත්තත් වැරද්දක් නැහැ. ඒ වගේම තමයි අවස්ථාවන් 8ක් කියලා ගත්තත් වැරද්දක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල චරණයක් ඇති කරගන්නට හැකියාව ලැබෙන්නේ නැති අවස්ථා 8ක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අක්කන සූත්‍රය ඇතුලේ පිංගුතුනි කතා කරනවා. එතකොට අපි කල්පනා කරන්නට ඕන මේ දේශනාව සිද්ධ වෙනකොට ඔබට ඊ타ත්ම ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙන්න පුළුවන් මම මේ අවස්ථා 8 නෑ කියලා. එහෙම නැත්නම් මේ අවස්ථා 8 ඇතුලේ සමහර කෙනෙක් ඉන්නත් පුළුවන්. එතකොට පිංගුතුනි මේ අවස්ථා 8ට කවුරු හරි යොමු වෙලා නැත්තම් එහෙම නැත්නම් මේ අවස්ථා 8 කවුරු හරි නැත්තම් එයාට පිංගුතුනි අවස්ථාවක් තියෙනවා කල් දාන්නේ නැතුව. ඉදිරියට තව කල් තියෙනවා. තව මේකට කාලය එනවා මේ බඹසර හැසිරෙන්න, සිල් ගන්නට, ධර්මය අහන්න, ඒ වගේම භාවනාව දියුණු කරගන්න, විදර්ශනා නුවණ ඇති කරගන්න තව කල් තියෙනවා කී ඉන්නේ නැතිව මේ කියන කාරණාවලට එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම විදර්ශනාව දියුණු කරන්න ඇත්ත වශයෙන්ම මේ කාරණාව මේ දේශනාව අපි උත්තේජකයක් කරගන්නට ඕන. ඒ වගේම කවුරු හරි මේ කියන කාරණාවලට ඇතුල් වෙලා ඉන්නවනම් එහෙම නැත්නම් මේ අවස්ථා 8 මේ කාල 8 මේ කියන කරුණු 8න් කවුරු හරි මේ වගේ ඇතුලේ ඉන්නවනම් පින්වතුනි වහාම ඔබ කුමන තත්ත්වයක හිටියත් මොන විදිහේ නිලතල මොන විදිහේ මාන්න තානාන්තර මොනවා ලැබිලා හිටියත් හොඳට නුවණින් විමසලා බලන්න හොඳට නැවත හිතලා බලන්න මම මේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනාවන් සිද්ධ කරලා ඒ දේශනාව තාම සුරක්ෂිත වෙලා තියෙන කාලය ඇතුලේ මම ගමන් කරන්නේ මොන දිශාවටද? මම මේ ලෝකේ මේ මොනවද කර ඉන්නේ? මම මේ පංච ඉන්ද්‍රියන් පිනවමින් ඒ වගේම තමයි ලෝකයේ දුවන අතට අනුසෝතගාමී ප්‍රතිපදාවක ගමන් කරමින් පටිසෝතගාමී ප්‍රතිපදාවට එකතු වෙන්නේ නැතිව මම මේ මොනවද කරන්නේ කියන එක පිංගුතුනි සොයන් විවේචනයකටපත් වෙන්න මේ දේශනාවෙන් ලැබෙන උත්තේජනය හරීම වැදගත්. එනිසා මම දේශනාව ආරම්භෙදිම ඔබ හැම දිනාටම ඔබේ සිතේ කුසල් අරමුණු දියුණු වීමට මේ දේශනාව ඉවහල් වන දේශනාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින්මයි පිංගුතුනි දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිංගුතුනි භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු කල්පනා කරනවා කියලා කනකිච්චෝ ලෝකෝති භික්කවේ අසුතවා පුතජ්ජනෝ භාසති. මිනිස්සු කියනවලු ලෝකේ අශෘතවත් පුතජ්ජනයෝ තව කල් තියෙනවා, තව වෙලාව තියෙනවා මොනවටද මේ වැඩ කටයුතු කරගන්න. නොඑක් જાතියේ කාම ලෝකයට අයිති වෙන වැඩ කරගන්න තාම වෙකට වෙලාව ඇවිල්ලා නැහැ. තව යන්ට වෙලාව තියෙනවා. තව විවිධ වැඩ කරන්න වෙලාව තියෙනවා කියලා මිනිස්සු කාලය තියෙනවා කියලා හිතමින් කාලය ගත කරනවා කියලා කියනවා. අශෘතවත් පුතජ්ජන මිනිස්සු තව ඉදිරියට වැඩ කරන්න කල් තියෙනවා කිය තමන්ට කරන්න තියෙන වැඩ ඉදිරියට කල් දමමින් කටයුතු කරනවා කියලා මේ සූත්‍රේ කතා කරන බුදුහාමුදුරුවෝ. එහෙම දේශනා කරපු බුදුහාමුදුරුවෝ පෙන්නනවා හැබැයි මේ ලෝකේ අට්ටි මේ භික්කවේ අක්කනා අසමයා බ්‍රහ්මචර්ය වාසා. හැබැයි මේ ලෝකේ කාල 8ක් එහෙම නැත්නම් අසමය ඒ කියන්නේ සුදුසු කාල නොවන අවස්ථා 8ක් තියෙනවා මොකේටද? බ්‍රහ්මචර්ය වාසයට. මේ ලෝකේ ඕන වැඩක් කරන්න විවාහ වෙන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රැකියාවක් හොයාගන්න වෙන්න පුළුවන්. ගෙයක් දොරක් හදන්න, යාන වාහනයක් ගන්න මට තව කාලය තියෙනවා කියලා අපි ඒ ලෞකික දේවලුත් එක්ක කාලය කල් දමමින් හිටියට මේ ලෝකේ තියෙනවා කියනවා කාල 8ක්
එහෙම නැත්නම් සමය 8ක් අවස්ථා 8ක් මොකේදද? බ්‍රහ්මචර්ය වාසාය බඹසර හැසිරෙන්න හැකියාව ලැබෙන්නේ නැති කාල 8ක් තියෙනවා කියලා කියනවා. පිටුතුනි අපි බලමු මේ කාල 8 මොනවද කියලා. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ඉස්සරෝම පළවෙනි කාරණේ විදිහට ඉද වික්කවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මේ ලෝකේ තථාගතයන් වහන්සේ උත්පත්තිය ලැබලා ඉන්නවා, බිහි වෙලා ඉන්නවා. උන්වහන්සේගේ ගුණ සංක්ෂිප්ත කරපු කාරණාව මේ කතාවේ පෙන්නනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ආදී විදිහට මෙන්න මේ ගුණ තියෙන භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. ඒ පහළ වෙලා ඉන්නවා වගේම තමයි ධම්මෝච දේශීයති ධර්මයක් දේශනා කරනවා. ධර්මය ලෝකයට පෙන්නනවා. ඒ වගේම නිබ්බානගාමී ප්‍රතිපදාව ලෝකයට හෙළි කරනවා. හැබැයි පින්වතුනි යම් පුද්ගලයෙක් ඉන්නවා භාග්‍යතුන් වහන්සේ පහළ වෙලත් ඉන්නවා, ධර්මයක් දේශනා කරනවා, ධර්මය ඒ කාලය ඇතුලේ පවතිනවා. හැබැයි යම් පුද්ගලයෙක් ඉන්නවා අයංච පුද්ගලෝ නිරයං uppannෝ හෝති. යම් පුද්ගලයෙක් ඉන්නවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියත් ධර්මයේ දේශනා කළත් යම් පුද්ගලයෙක් යම් පිරිසක් යම් කණ්ඩායමක් යම් කෙනෙක් ඉන්නවා එයා ඒ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්න කාලය ඇතුලේ පිංගුතුනි ඉපදිලා ඉන්නේ නිරයේ. ඒ නිරේ ඉපදිලා ඉද්දී එයාට ධර්මය අහන්න බුදුන් වහන්සේ දකින්නවත් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා අයං භික්කවේ පඨමෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. අන්න බලන්න ඒ නිරයේ ඉපදිච්ච නිසා අටමහා නරකයට වැටිච්ච හින්දා එයාට බ්‍රහ්මචර්ය වාසයට යොමු වෙන්න ඒක අවකාශයක්, සුදුසු වෙලාවක්, කාලයක්, සමයක් නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. එතකොට පින්වත්නි මේ දේශනාවන් අපි හැම වෙලේම කියනවානේ දේශනා වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන අයට සහ මෙලොව පරලොව පිළිගන්න අටමහා නරකය ඒ වගේම දිව්‍ය ලෝක පිළිගන්න මිනිස්සුන්ගේ ජීවිතවලටයි කියලා අපි නිරන්තරයෙන්ම සඳහන් කරනවා. මොකද දැන් ඔය අටමහා නරකයේ පිළිබඳව දේශනාවන් සිද්ධ කරනකොට ඒ වගේම තමයි මේ දේශනාවන් ඇතුලේ ඒවා කතා කරනකොට මේ බුදුහාමුදුරන්ගේ දේශනාවලම එන සූත්‍රවල එන කාරණා බාලපඬිත වගේ සූත්‍ර ඇසුරු කරගෙන ස්වාමින්වහන්සේලා දේශනාවන් සිද්ධ කරනකොට ඒවා හැල්ලුවට ලක් කරලා විහිළුවට අරගන්න ඒවාට තමන්ගේ මතවාද ඉදිරිපත් කරන්න යන ඕවා පස්සේ ඉදිරිපත් වෙච්ච ඒවා එහෙම මේ අටමහා නරකයක් මේ ලෝකේ නෑ. ඒවා ඔක්කොම මේ ලෝකේ තියෙන්නේ. ඔය කියන නිරය කියන ඒවා මේ ලෝකේ තියෙන ඒවා මින කොහෙවත් තියෙන ඒවා නෙවෙයි. අපිට හොස්පිටල් එකකට ගියාම රෝහලකට ගියාම නිරය කියන එක පේනවා. ඉහළින් මේ ලෝකේ සැප සම්පත් විඳින ධන කුවේරයෝ සිටුවරු වගේ මිනිස්සු ධනපතියෝ ඉන්නවා. ඒ මිනිස්සු ළඟයි දිව්‍ය ලෝකේ තියෙන්නේ වගේ සංකල්ප ඇතුලේ සාකච්ඡා කරන කෙනෙකුට පින්වතුනි මේක තේරෙන්නේ නැහැ. මේක වැටහෙන එකක් නෙවෙයි. හැබැයි මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන් ගැඹුරින් අසුරු කරන ශ්‍රද්ධාවෙන් පිළිගන්න කෙනෙකුට මෙන්න මේ කාරණේ හරි වැදගත් පින්වත්නි. මොකද්ද? නිරයේ ඉපදිච්ච කෙනෙකුට රෞරවේ, මහා රෞරවේ, තාපය, ප්‍රතාපය ආදී කොට ගත්ත අවීචි මහා නරකය, සංඝාතේ, කාලසූත්‍රය මේ ආදී කොට ගත්ත තමහා නරකයක් ගැන කතා කරනවානේ ධර්ම සාහිත්‍යයේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ. ඒවට තියෙන ආයුෂ පවා සඳහන් කරනවානේ. එතකොට යම්කිසි කෙනෙක් ඒ තැනක ඉපදුනොත් බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා හිටියත් එයාට මේ ධර්මයෙන් ඵල ප්‍රයෝජනයක් ගන්නට බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා සංකල්ප කියන්නේ මොනවද? සම්මා කම්මන්ත, ආජීව, වායාම මේවා මුකුත් දන්නේ නැහැ. මෙයා බුදු කෙනෙක් සමහර වෙලාවට ලෝකේ පහළ වුණාද කියලාවත් දන්නේ නැහැ. මොන තරම් සාංශාරික අපරාධයක්ද එයා කරගෙන තියෙන්නේ.
මොන තරම් බරපතල ගණේ හානියක්ද එයාගේ සසර ගමන එයා සිද්ධ කරගෙන ඉන්නේ. මොකද පින්වතුනි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා කියන එක ඉතාම කලාතුරකින් සිද්ධ වෙනකොටත් ඒ සිද්ධ වෙන වෙලාවේ එතනට සම්බන්ධ වෙන්න බැරි තැනක ඒ ධර්මය ඇහෙන්නේ නැති තැනක බුදුන් වහන්සේ කියන බුද්ධ කියන වචනයවත් ඇහෙන්න නැති තැනක එයා ඉපදිලා දුක් විඳිනවා කියන්නේ මොන තරම් අපරාධයක්ද? පින්වතුනි ඔබ කල්පනා කරන්න. ඔබ කොච්චර පසුතැවෙනවද සමහර තැන්වල ඇතම් කෙනෙකුගේ ඔබේ බොහෝම හිතවත් කෙනෙකුගේ උපන් දිනයකට ඔබට ඉන්න බැරි වෙච්ච වෙලාවට. සමහර වෙලාවට ඔබට ඔබේ පවුලේ ඉන්න අම්මගේ එහෙම නැත්නම් තාත්තගේ සමීප කෙනෙකුගේ මළගෙදරකට විදේශ රටක ඉන්න වෙලාවක සම්බන්ධ වෙන්න බැරි වෙනකොට ඇවිල්ලා ඒවට සම්බන්ධ වෙලා අවසානයේට මළගෙදරටවත් එන්න බැරි වෙලාවක ඒක අනවකාශයක් වුණාට පස්සේ ඒකට සුදුසු වෙලාවක් හැදුනේ නැති වුනහම ඔබ කොච්චර පසුතැවිලි වෙනවද? සමහර වෙලාවට ජීවිතේ සමහර දේවල් ගැන ඔබ හිතලා කල්පනා කරලා කියලා දුක් වෙනවා. මට ඒ වෙලාවේ එතන ඉන්න බැරි වෙච්ච එක ගැන මම පුදුම විදිහට අද දුක් වෙනවා. පසුතැවෙනවා කියලා පින්තුනි ඔබ බොහෝ පීඩාවෙන් කතා කරනවා. අපිට ඇහෙනවා. ඔබ පිට එක්ක සාකච්ඡා කරනවා එවැනි දේවල්. හැබැයි ඒ දේවල් පින්වතුනි මේ ලෝකේ තියෙන අපි උපාදානය කරගත්ත දේවලුත් එක්ක හැදිච්ච දේවල්. හැබැයි ඊට වැඩිය ඒ උපාදානයේ මගහරින්න හැටි, ඒ වගේම මේ කාම සම්පත්වල තියෙන දුක, මිනිසුත් එක්ක තියෙන බැඳීම් වල, භෞතික සම්පතුත් එක්ක තියෙන බැඳීම් වල දුක කතා කරන භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච වෙලාවක, පහළ වෙච්ච යුගයක, බුදුබණ ඇසෙන කාලයක යම් කෙනෙක් නිරයට වැටිලා ඉන්නවා නම් එයා කොච්චර අවාසනාවන්තයි, මොනතරම් අභාග්‍ය සම්පන්නයිද, මොනතරම් මහා අපරාධයක් ජීවිතයට සසරට කරගත්ත කෙනෙක්ද. මොකද අපි දන්නවා පින්වතුනි නිරයේ දුක ගැන කතා කරද්දී ඇහෙන් දකින්ට ලැබෙන්නේ නැහැ කවමදාකවත් ප්‍රසන්න දේවල්. මොන නිරිසත්ත්වයාටද පින්වතුනි හිත නිවෙන දර්ශනයක් දකින්න පුළුවන්? ඊතරම හැම වෙලේම දකින්ට ලැබෙන්නේ ගිනිදැල්. එහෙම නැත්නම් තවත් එවැනි නිරයට වැටිච්ච කෙනෙක් හම්බුනොත් එහෙම ඒ නිරයට වැටිච්ච කෙනා විඳින දුක, ඒ කියන්නේ අර අපිට හම්බ වෙන බාල පඬිත සූත්‍රය, දේවදූත සූත්‍රය වගේ සූත්‍ර ඇතුලේ නිරය සම්බන්ධව කතා කරන දේශනාවන් ඇතුලේ හම්බ වෙන දුක් විඳින තවත් නිරිසත්වයක් විතරයි ඇහැට දකින්නේ. පින්වතුනි අපිට බලාගෙන ඉන්න පුළුවන්ද තව කෙනෙක් විනාශ වෙලා කැපිලා කෙටිලා යන දිහා බලාගෙන ඉන්න බෑ. හැබැයි ඒක දකගෙන බලාගෙන ඉවසගෙන ඒ දර්ශනයෙන් පවා පීඩා විඳින්න සිද්ධ වෙන තැනක් තමයි පින්වතුනි නිරයට වැටුනොත්. ඊට පස්සේ හොඳ දේවල් කවදාවත්ම කනට අහන්න ධර්මයක් කොහොමවත් ඇහෙන්නේ නැහැ. හැබැයි ප්‍රියජනක දෙයක් කිසිම වෙලාවකදී අහන්න දකින්ට ලැබුණයි කියලා පින්වතුනි අපිට හම්බ වෙන්නේ නැහැ කොහෙවත්. නිතරම ඒ භවය තුල, ඒ නිරය තුල රැඳී ඉන්නේ කොපමණ කාලයක්ද? ඒ කාලයේ ගෙවිලා යනකම් අත්විඳින්න සිද්ධ වෙන්නේ, අහන්න සිද්ධ වෙන්නේ මහා බරපතල ගණේ, අහන්න අපහසු, ඒකෙම මනසට මහා වේදනාවක් දැනෙන විවිධ ಜಾති. අපිට මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නකොට කොච්චර අමාරුයිද පින්වත්නි? අපිට දකින්ට අකමැති දෙයක්, බලන්ට අකමැති දෙයක්, දැක ගන්නට අමාරු දෙයක් දකින්ට හම්බුනොත් එහෙම ඒක කොච්චර අපිට වේදනාවක්ද? සමහර වෙලාවට කම්පනයක් පව ඇති වෙනවා සමහරුන්ගේ ජීවිතය ඇතුලේ. මුළු ජීවිතේටම බලපාන විදිහට සමහර දර්ශන. තමන්ගේ ඇස් ඉස්සරහා පිට තමන්ගේ අම්මා තාත්තා ඝාතනය වෙනවා බලාගෙන ඉන්න වෙනවා. සහෝදරව මැරෙනවා බලාගෙන ඉන්න වෙනවා. තමන්ගේ බිරිඳ සැමියා මැරෙන හැටි, මරණ හැටි බලන් ඉන්න වෙලා තියෙනවා. ඒක කම්පනයක් වෙනවා. ඒවා දරුවන්ට සමහර වෙලාවට ජීවිතයට බලපාන බරපතල ගණේ සිදුවීමක් වෙනවා. සමහර දේවල් ඇහුනහම ඒවත් එහෙමයි. ඒවා පින්වත්නි ජීවිතේටම බලපාන දේවල්. ඒ වගේ දහස් ගුණයකින්, ලක්ෂ ගුණයකින් දකින්ට ඒ වගේම තමයි අහන්ට අමාරු දෙයක් පින්වතුනි
නිරේ ඇතුලේ භුක්ති විඳිමින් තමයි දුක් විඳින්න වෙන්නේ. ඒ වගේම තමයි සුවඳක්. ඒ කියන්නේ මිහිරි සුගන්ධයක් කොහෙන්ද නිරයක් ඇතුලේ. සමහර සත්වයන්ට පිඟුතුනි සුවඳක් විඳින්න නහයක් වගේ ඉන්ද්‍රියක්වත් නැතුව ඉපදෙන අවස්ථාවන් තියෙනවා. එහෙම දේවල් ධර්මය තුල කතා කරනවා. එහෙම අවස්ථාවන් සහිතව ඒ වගේම තමයි රසයක් කොහෙන්ද ඔබ දන්නවා ලෝදිය වගේ දේවල් වක් කරන බව සාහිත්‍ය කරුණු නෙවෙයි ධර්මයේ කතා කරනවානේ. එතකොට දිවට කොහෙන්ද මිහිරි රසයක් හොඳ ස්පර්ශයක් කියන එක සිහිනයක්ම විතරයි පින්වත්නි. ඒ නිසා මේ කියන ඇස කන නාසය දිව ශරීරය අනිත් පැත්තෙන් මානසිකව මහා පීඩා විඳින තැනක්. මොකද තමන් අතීතයේ කරගත්ත වැරදි මැවි පෙනිපෙනී තමන්ගේ හිත දවා පුලුස්සනවා. ඒ තුලින් හිතට පීඩාව ඇති කරනවා. මේ වගේ තැනක ඉපදිච්ච පීඩාව විඳින අතරතුරේ තමයි පිංගුතුනි තමන්ට ලැබෙනවා විපාකයක් විදිහට එක පැත්තකින් මොකද්ද? බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කළත් ඒ ධර්මය අහන්ට ලැබිලා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ලැබිලා ඒ ධර්ම මාර්ගයත් එක්ක හැසිරෙන්න බඹසර හැසිරෙන්න ආර්ය ශ්‍රාංග මාර්ගයට බැහැලා නිවනින් ඈතර වෙන්න පිංගුතුනි එහෙම සත්‍යයකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හිතන්න ඔබ කොච්චර වාග්ය සම්පන්නද? විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්. අගහිගකම්, ඒ වගේම උස් පහත්කම්, කුලයෙන් හීනකම්, කුලයෙන් උසස්කම්, සමාජ සම්මත වලින් විවිධ පිංගුතුනි බෙදීම් අතර ඔබ ඉන්න පුළුවන්. නොඑක් පීඩා අතර ඉන්න පුළුවන්. හැබැයි සතුටු වෙන්න ඔබට මොනව නැතත් පිංගුතුනි අවකාශයක් හැදිලා තියෙනවා. මොකේද? මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක මනුස්ස ලෝකෙ ඉපදෙන්න. ඒ වගේම තමයි මනුස්ස ලෝකෙ ඉපදිලා විතරක් මදි. උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මය ඇහෙන රටක, ධර්මයේ ඇහෙන කාලයක, ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලා බහුල කාලයක ඉපදිලා ඒ දේශනාවන් ශ්‍රවණය කරලා නිවනට වීරිය ඇති කරගන්න සුදුසු කාලයක ඔබ ඉන්නේ පිංගුතුනි. නිසා හරියට ප්‍රීතියක් සතුටක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ සතුටම පරිවර්තනය කරගන්න පිංගුතුනි හිත තුල සමත විදර්ශනා දියුණු කරන්න. භාවනා අරමුණු දියුණු කරගන්න ඔබට පිංගුතුනි ඒ උත්තේජකයම ඒ කියන කාරණාවම පිංගුතුනි අනිවාර්යෙන් පිටිපහලක් කරගන්න පුළුවන් නුවණ තියෙන කෙනාට. ඒ නිසා පළවෙනි කාරණේ තමයි පිංගුතුනි නිරයේ ඉපදිලා ඉන්නවා නම් නිරි සතෙකුට හැකියාව ලැබෙන්නෙම නෑ කොහොමටවත් බඹසර හැසිරෙන්න. කියන්නේ ආරෂ්ඨායක මාර්ගයේ තුල ගමන් කරන්න. පිංගුතුනි දෙවැනි කාරණේ විදිහට පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ අයංච පුග්ගලෝ තිරච්ඡාන යෝනින් uppannෝ හෝති අයං භික්කවේ ဒ ුතියෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. අන දෙවනි තැන යම් සත්වයක් උත්පත්තිය ලැබලා ඉන්නවා තමන්ගේ සසර කර්ම හේතු කරගෙන තිරිසං සතෙක් වෙලා. තිරිසං සත්තු වෙලා මිනිස්සු ඉපදෙච්ච හැටි අපිට බෞද්ධ සාහිත්‍ය ඇතුලේ නිදර්ශන ගොඩක් තියෙනවා. දැන් ඒ නිදර්ශන අතර අපේ ඔළුවට එන ප්‍රධාන නිදර්ශනයක් තමයි තෝදෙය බමුණා. සුබ කියන තරුණයාගේ, සුබ කියන මහත්මයාගේ තාත්තා. එතකොට මේ තෝදෙය කියන්නේ භාග්‍යතුන් වහන්සේට නිග්‍රහ කරපු, නිඳා කරපු, චෝදනා කරමින් ඉඳලා බැනලා දොස් කියලා ඒ ගෙදරම වෙලා බලුපැටියෙක් වෙලා ඒ ගෙදරම බලුපැටියෙක් වෙලා ඉපදිච්ච කෙනෙක්. ඒ ගේ ඇතුළෙම සුනකෙක් වෙලා බල්ලෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් තෝදෙය බමුණා. එතකොට ඒ තිරිසංගත සත්වයන් වෙලා මේ ලෝකේ පිංගුතුනි කොච්චර සත්වෝ ඉපදෙනවද? ඊට වැඩිය ඔබ කල්පනා කරලා බලන්න මේ ලෝකේ පිංගුතුනි අපිට පේන නිරය ඇතුලේ එහෙම නැත්නම් මේ හතර නිරයට එහෙම නැත්නම් හතර අපායෙන් අපිට හොඳටම පේන එකක්නේ තිරිසං ලෝකයේ කියලා කියන්නේ. තිරිසං ලෝකයේ ඉන්න තිරිසංගත සත්තු ප්‍රාමාණිකව බලන්න කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? දැන් අපිට මේ ලෝකයේම ඉන්න මනුස්ස සංහතිය සංඛ්‍යාලේඛන ගත කරන්න පුළුවන්. කෝටි කොච්චරක් ඉන්නවද කියලා
කියන්න පුළුවන් කෝටි 700ක් විතර ඊට අධිකව මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මේ ගමක ඉන්න කූඹියෝ ගණන් කරලා කාටද කියන්න පුළුවන්? ඒ වගේම තමයි අපිට ඇහැට පේන්නේ නැති සත්වයෝ කොච්චර මේ ලෝකේ ඉන්නවද? ඒකනේ භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ සමහර සත්වයෝ ඉන්නවා කියනවා. ඒ සත්වයෝ තමන්ගේ දුක විදින ක්‍රමය තමයි සන්ති භික්කවේ තිරච්ඡාන ගතා පානා තිනබක්කා තනකොළ කාලා. ඒ තමන්ගේ ජීවන පැවැත්ම හදාගත්ත සත්වයෝ ඒක එක කාණ්ඩයක්. තනකොළ කන සත්තු එක කාණ්ඩයක්. ඒ වගේම සන්ති භික්කවේ තිරච්ඡාන ගතා පානා ගූතබක්කා අසූචි කන වෙනම කණ්ඩායමක් ඉන්න. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ බෙදීමක්. අසූචි අනුභව කරන සත්වයෝ ඉන්නවා. ඒ වගේම සන්ති භික්කවේ තිරච්ඡාන ගතා පානා අසූචිස්මින් ජායන්ති අසූචිස්මින් ජීයන්ති අසූචිස්මින් මීයන්ති. අසූචි වල ඉපදෙන වැසිකිලි වලවල් වල ඇත්තටම ඉපදිලා ඉන්න අසූචි ගොඩවල් වල ඉපදිලා ඉන්න කොච්චර සත්වයෝ ඉන්නවද? ඒ වගේම තව බෙදීමක් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. සන්ති භික්කවේ තිරච්ඡාන ගතා පානා උදකස්මින් ජායන්ති උදකස්මින් ජීයන්ති උදකස්මින් මීයන්ති. වතුරේ ඉපදෙනවා, වතුරේම දිරනවා, ඒ වගේම වතුරේම මැරලා යනවා. මේ විදිහට සමහරු ඉන්නවා අන්ධකාරයේ ජායන්ති අන්ධකාරයේ ජීයන්ති අන්ධකාරයේ මීයන්ති. ආලෝකයක් කියලා කිසි දෙයක් දකින්නේ නැතුව ඉපදිලා සමහර වෙලාවට පස්සයට කවදාවත් එළියට එන්න බැරුව ඉඳලා මැරිලා යන සත්වයෝ ඉන්නවා. පින්වතුනි මේ අයට බුදු කෙනෙක් පහළ වීමෙන් වැඩක් තියනවද? මේ සත්වයන්ට බුදු කෙනෙක්ගේ ආලෝකයේ උන්වහන්සේගේ ධර්මයේ තුලින් පළක් තියනවද? සමහරව නම් කියනවා අපේ ගෙදර ඉන්න බල්ලත් බනහන බල්ලෙක්. එයා අපි බනහනකොට බනහනවා. අපේ ගෙදර ඉන්න පූසා බනහන වෙලාවට බනහනවා, පිරිත් අහනවා. අපේ ගෙදර ඉන්න බල්ලා පුදුමාකාර සංසාරික පුරුද්දකින්ද කොහෙද ඉන්න කෙනෙක්. එයා බනහන වෙලාවට හරි කැමැත්තෙන් ඒ බනහනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා කියලා කියනවා. පින්වතුනි ඒ සත්තුන්ට බනහන්ට පුළුවන් නුවණක් ප්‍රඥාවක් තියෙන සත්වයෝ නෙවෙයි. හරියට මේ ලදරුවෝ වගේ පුංචි මනසක් තියෙන පුංචි හිතක් තියෙන සත්තු. දියුණු වෙච්ච මනසක් තියෙන කොටසක් නෙවෙයි. හැබැයි ඒ සත්‍යෝ එහෙම අහගෙන ඉන්නේ ඇත්තටම පින්වතුනි ඒ ධර්මයට තේරිලා ධර්මයේ වටහා ගන්නට එහෙම නැත්නම් ආර්ය ශ්‍රාණික මාර්ගයේ හැසිරෙන්න ඕනකමකට අහන ඒවා නෙවෙයි. සමහර වෙලාවට පිරිත් වගේ දේශනාවක් ඊටාම මිහිරියට කරනවා නම් ඒකේ සර්වඥයෙන් එක ස්වරයකින් දේශනාව සිද්ධ වෙනවා නම් ඒකේ මිහිරියාවට පින්වතුනි ඒ සත්තු කන් දෙක දීගෙන ඉන්නවා. ඒක අහගෙන ඉන්නවා. එහෙම නැත්නම් මේ පිරිත් තේරිලා අහනවා එහෙම නෙවෙයි. එහෙම අර අපිට හම්බ වෙනවානේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව ඇතුලේ භාග්‍යතුන් වහන්සේ චම්පානුවර ගග්ගරා පොකුණ ළඟ ධර්මයේ දේශනා කරනකොට එක්තරා මැඩියෙක් මේ මැඩියට ගොදුරක් හොයාගන්න කැමැත්තක් ඇති වෙලා උඩට ඇවිල්ලා ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ තියෙන බ්‍රහ්මක් ස්වර සහිත මිහිරියේ හඬ උන්වහන්සේගේ තියෙන කදිම මధుර මනෝහර ඒ නාදය හඬ ඒක අහගෙන ඉන්නවා මේ මැඩියා ගෙම්බා. එතනින් ගියපු ගොපල්ලෙක්ගේ කෙවිතට අහු වෙලා ڇප්ප වෙලා ඒ හඬ අහගෙන ඉද්දිම එයා මරණයටපත් වෙලා ඒ ගෙම්බා ගිහිල්ලා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුනා කියලා කියනවා. ඒ ඉපදිලා නැවත දිව්‍ය ලෝකෙන්දලා ඉමසලා බලනකොට ඇයි මම මේ පෙර භවයේ ගෙම්බෙක් කියලා හිටියා දැන් කොහොමද එකපාරම දිව්‍ය ලෝකෙ ඉපදුනේ? ඔයලා බලනකොට තේරෙනවා බුදුහාමුදුරන්ගේ හඬ අහගෙන ඉඳලා ධර්මය අහලා නෙවෙයි හඬ. ඒ හඬ අහගෙන හිටපු එකේ කුසලයක් යම්කිසි සිතේ පුංචි ප්‍රමුදිතභාවයක් පුංචි සතුටක් පුංචි සොම්නසක් ඒ වෙලාවේ ඇති වෙලා ඒ තමන්ගේ භවය සකස් වෙච්ච හැටි දැකලා නැවත බුදුහාමුදුරුව හම්බ වෙලා ධර්මය අහලා එයා සෝවාන් වුණා කියලා ධර්මයේ කතා කරනවා. එහෙම කතාපුවත් ගණනාවක්ම තියෙනවා. හැබැයි තිරිසන් ලෝකෙ ඉපදුනාට පස්සේ තිරිසන් සත්තුන්ගේ පිංගතුනේ නිතරම තමන්ගේ මනසේ වැඩ කරන දෙයක් තමයි ප්‍රධාන වශයෙන් ඉරිසියාව. ඒ සත්තුන්ගේ ඉරිසියාව හරි ප්‍රබලයි. බලන්න එක gedara ඇති කරන සුනකයෝ දෙන්නේ
බල්ලෝ දෙන්නෙක් එක්කෙනෙකුට වැඩියෙන් ආදරය කරනවා කියලා දැනුනොත් එහෙම එක්කෙනෙකුට වැඩිපුර සෙනෙහස තියෙනවා දැනුනොත් එහෙම එයා කොච්චර ගැටෙනවද ඒ සතාගේ හපලා අපිත් එක්ක සමහර විට ගැටිලා තරහ වෙලා ඒ පුංචි දරුවෙක් ලදරුවෙක්ගේ හැසිරීමනේ සත්තුන්ගේ තියෙන්නේ. ඒ වගේම තමයි බයෙන් ඉන්නේ. තිරිසන් සත්තු හරි බයෙන් ජීවත් වෙන කොට්ටාසයක් ඕනම තිරිසනෙක්. අපිට හිතෙන්න පුළුවන් අලියා ඇතා ඇඟ මහත හින්දා එයාලා බය නැතුව ඇති කියලා නෑ. තිරිසන් සත්තු උපතින් අරන්ගෙන පීඩාවක් තමයි බය කියන එක. හැම සතෙකුටම තියෙනවා බය. ඉරිසියාව තියෙනවා සහ දේශය තියෙනවා. ඒ වගේම නිතරම රැස් වෙන්නේ අකුසල්. කුසල් කොහෙදිවත් රැස් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි තිරිසන් භවයක උපත කියන්නේ ධර්මය අහන තැනක් නෙවෙයි. බණ අහන තැනක් නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් තැනක් නෙවෙයි. ඔය ඔබ බණ අහන වෙලාවේ ඔබේ ගෙදර ඉන්න මාළු ටැංකියේ ඉන්න මාළුවාගේ ඉඳලා ඔබ හරිය ලස්සනට හොරතල් කරන බලු පැටියා පූස් පැටියාගේ ඉඳලා සත්තුවත්තේ ඉන්න අර කූඩු කරලා බොහෝම අමාරුවෙන් ජීවත් වෙන සතා දක්වා මේ හැම තැනම අපිට සෙල්ලම් බඩු අපිට හොරතල් බඩු වෙලා ඉන්න මේ සත්තු මහා පීඩා විදින සත්ත්ව කොට්ටාසයක්. මේ පෙර අකුසලයක් ගෙවන්නේ. එහෙම ගෙවන වෙලාවේ පින්වතුනි අනවකාශයක් හැදෙනවා. එහෙම නැත්නම් සමයක් වෙන්නේ නැහැ, කාලයක් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා බණ කිව්වත් උන්වහන්සේගේ ධර්මයේ ලෝකෙ තිබ්බත් ඒ සත්තුන්ට ඇති වැඩක් නැහැ. ඒ නිසා ඔබ තාම වාග්ය සම්පන්නයි පින්වත්නි. මනුස්ස ලෝකෙ ඉපදිලා කොච්චර කුසලයේ නිරත වෙන්න පුළුවන්, පින්දහම් කරන්න පුළුවන් හැකියාවක් බලයක් ඔබත් එක්ක තියෙනවාද? ඔබ පින්වතුනි එකෙන් ප්‍රයෝජන ගන්නෙ නැති එකයි සමහර කෙනෙක් තියෙන වැරද්ද. බොහෝ දෙනෙක් ධර්මය අහන, ධර්ම මාර්ගයේ හැසිරෙන බොහෝ දෙනෙක් මේක තේරුම් අරගෙන මේ තිරිසන් සත්තුන්ට වැඩිය මිනිස්සු කොච්චර වටිනවාද කියන එක පින්වතුනි ලෝකයට පෙන්වමින් ඒ වගේම තමන්ගේ ජීවිතයටත් ඒක අවබෝධයක් සහිතව තියාගෙන යහපතේ යෙදෙන හැටි පේනවා. නිසා පින්වතුනි දෙවැනි කාරණාව අන්න මතක තියාගන්න තිරිසන් ලෝකෙ ඉපදුනොත් එහෙම ඒත් බුදු කෙනෙක් පහළ වෙලා බණ කිව්වත් එයාට බඹසර හැසිරෙන්න ඒක කාලයක් නෙවෙයි. ඊට පස්සේ තුන්වෙනි කාරණය පෙන්නනවා අයංච පුද්ගලෝ පෙත්ති විෂයං uppannෝ හෝති අයං භික්කවේ තතියෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසෝ. භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉන්න කාලයක යම් කිසි කෙනෙක් ඉපදෙනවා පින්වතුනි. එයා പ്രേත ලෝකයේ ඇතුලේ. එතකොට මේ പ്രേතයන් ඉන්නවද? പ്രേත කියලා කොට්ටාසයක් ඉන්න පුළුවන්ද වගේ තර්ක කරන කෙනෙකුට මෙන්න බුදුහාමුදුරුවෝම පෙන්නනවා එම പ്രേතයෝ වෙලා ඉපදින අය ලෝකේ ඉන්නවා. එතකොට പ്രേත කොට්ටාසයක ඉපදුනොත් කුප්පිපාස ඒ වගේම නිජ්ජාම තන්නික මේ විදිහට හඳුන්වන විවිධ කාණ්ඩවලට බෙදා වෙන් කරන සෙම සොටු සැරව අනුභව කරමින් ගිනිදැල් වැනි දේවල් වලින් පීඩා විඳිමින් ඒ ඉන්න සත්ත්ව ප්‍රජාව, ඒ ඉන්න කොට්ටාසය, ඒ ඉන්න සත්වයන් ඒකත් එක්තරා විපාකයක්. ඒ අයට බුදු කෙනෙක් පහළ වුණා කියලා කිසි තේරුමක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. ඒ අය සමහර වෙලාවට දන්නෙත් නැහැ. ඒ අය තමන්ගේ අතීත කර්ම මතක් කරමින් විපාක සහිත කර්ම පින්වතුනි විපාක සහිත දේවල් සිහියට නැගෙමින් ඒ වගේම මානසිකව පීඩා විඳිනවා. ඒ වගේම තමයි ඉතින් പ്രേතයන්ටත් සුබ දේවල් දකින්න ලැබෙන්නේ නැහනේ. යහපත් දේවල් දකින්න, යහපත් දේවල් අහන්න, යහපත් දෙයක් ආග්‍රහණය කරන්න. මොකද ඉන්නේ අපිරිසිදු තැන්වල නම්, අයහපත් තැන්වල නම් ඒ කට්ටිය අනුභව කරන ඒවත් සෙම සොටු සැරව මලපහ අසූචි නම් ඒ කට්ටියට එහෙම හොඳ රහක් සුවඳක් සහ ස්පර්ශයක් ඒ වගේම මානසික සැනසීමක් නැහැ. ඒ නිසා പ്രേතෙක් කියලා ලෝකෙ පින්වතුනි මිනිස්සෙකුට ඉපදෙන්න ඊටාම සුළු මොහොතයි යන්නේ. නිරයට යන්නත් සුළු මොහොතයි යන්නේ. තිරිසන් වෙන්නත් සුළු මොහොතයි යන්නේ පින්වතුනි. අද ඉහළම සැප සම්පත් විඳින රජ කෙනෙකුට හෙට പ്രേතෙක් වෙලා ඒ රජ ගෙදරම ඉපදෙන්න බැරි කමක් නැහැ. අද
ඉහෙලින්ම සැප සම්පත් විදින ධනපතියෙකුට හෙට ප්‍රේතයෙක් වෙන්න බැරි කමක් නැහැ ඒ ගෙදරම. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අර පෙන්නන තිරෝකුඩ වැනි සූත්‍රවල පෙන්නන විදිහට හන්දිගානි ඒ වගේම ගෙවල් වල පිටිපස්සට වෙලා උළුවස් උඩට වෙලා ගෙදර මුල්ලට වෙලා තමන්ගේ නිවසට වෙලා හන්දිගානි එහෙ මෙහෙ දුක් විඳිමින් වැසිකිලි වලවල් වල ජීවත් වෙමින් මහා දුක්ඛිත ජීවිත ගෙවන්න වෙන්නේ. പ്രേත වස්තුව කියවපු කෙනෙකුට තේරෙනවා වැටහෙනවා ඒකේ තියෙන බරපතලකම. ඒක කොච්චර අමාරු වැඩක්ද, කොච්චර විපාක විඳින්න තියෙන තැනක්ද කියලා පින්වතුනි. ඒවා ගොතපු කතා නෙවෙයි. මුගලන් මහ රහතන් වහන්සේ විශේෂයෙන්ම ඒ වගේම සාරිපුත්තයන් වහන්සේ විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ පළමු කොට මේ නුවණින් දැකලා ලෝකයට පෙන්නපු උන්වහන්සේලාගේ දිබ්බ චක්කුවෙන් දැකපු මේ දුක්ඛිත ලෝකයේ ඇතුලේ පින්වතුනි ධර්මයේ ඇහෙන තැනක් නෙවෙයි. අපි දන්නවා සමහර වෙලාවට එහෙම ප්‍රේතෙක් ඇඟට ආපු කෙනෙක් එහෙම නැත්නම් ප්‍රේතයෙක්ගේ බැල්ම තියෙන ප්‍රේතෙක් තමන්ගේ ශරීරය තමන්ගේ සිත නඩත්තු කරන අය ඉන්නවා. එහෙම කෙනෙකුට සමහර වෙලාවට කොච්චර බණ කිව්වත් ධර්මයක් ඇහුවත් මිනිස්සෙක් කියලා ඉපදුනත් අර ප්‍රේතයන්ගේ බලපෑම තියෙන කෙනෙකුට පිරිත් ටිකක්වත් අහන්න බැරිව සමහර වෙලාවට ඒ ඇතිවෙන පීඩා දිහා බලන්න සමහර ප්‍රේතයෝ ඉන්නවා ධර්මයට පුදුමාකාර අකමැති. ධර්මය ඇහෙනවට කැමති නැහැ. ධර්මය කියන එක බුදුරජාණන් වහන්සේ කියන එක හඳුන් කූරු සුවඳක්වත් එනවට සුගන්ධයක් දැනෙනවට කැමති නැහැ විපාකේ. දුර්ගන්ධයට කැමති. සුගන්ධයට අකමැති. රස දේවල් කනවට කැමති නැහැ. නීරස දේවල් හොයන්නේ. ස්පර්ශය ඒක රසවත් වෙන්න තියෙන ස්පර්ශයක් නම් සුව පහසු නම් ඒකට කැමති නැහැ. ඒ කැමති නැති සිතුවිලි පහළ වෙන්නේ විපාක සහිතව ඉපදිලා. ඒ නිසා පින්වතුනි ඒක වෙනම ලෝකයක්. ඒ ලෝකයේ ඇතුලේ යම් කෙනෙක් ප්‍රතිසන්දිය ලැබලා ඉන්නවා නම් එයාගේ ඒ ප්‍රතිසන්දිය හේතු කරගෙන එයාට ධර්ම මාර්ගයේ හැසිරෙන්න බෑ. ඒක අනවකාශයක්. ඒක තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා අයංච පුග්ගලෝ අඤ්‍යතරං දීඝායුකං දේවනිකායන් uppannෝ හෝති අයං භික්ඛවේ චතුත්ථෝ වක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. මේ කතා කරන්නේ පින්වතුනි අඤ්‍යතරං දේවනිකායන් කියලා කියන්නේ අඤ්‍යතරං දීඝායුකං දේවනිකායන් කියලා කියන්නේ අසඤ්ඤ තලය. අසඤ්ඤ තලයේ යම්කිසි සත්වයක් ලෝකේ ඉපදුනොත් ඒ අසඤ්ඤ තලයේ ඉන්න සත්වයාගේ සිතේ පිංගුතුනි ස්වභාවයත් එක්ක එහෙම නැත්නම් ඔහුගේ අරමුණු ගණීමේ නොහැකියාවත් එක්ක ඒ සිත එක තැනකම තිබීමක් හේතු කරගෙන එයාට පිංගුතුනි ධර්මය අහන්ට කල්ප 500ක් ආයුෂ සහිතව ඉපදෙන්නෙත් එතන ධ්‍යාන ඵලය හේතු කරගෙනයි සිතට සිතේ තියෙන දුක්ඛිත ස්වභාවයේ සිතට නිග්‍රහ කරමිනුයි එතන උත්පත්තිය ලබන්නේ. එතකොට ඒ හේතු කරගෙන එතන ඉපදුනත් මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණා කියලා එයා දන්නේ හරියට දීර්ඝ නින්දකට වැටුණා වගේ ලෝකේ විශ්වයේ සක්වල මොනවා තිබුණත් එයාට ප්‍රයෝජනයක් නැහැ. එතන උත්පත්තිය ලැබුවත් ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ, බණ ඇහෙන්නේ නැහැ. පින්වතුනි ඊළඟ කාරණේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා අයංච පුග්ගලෝ පච්ඡන්ති මේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. එතනින් කතා කරන්නේ යම්කිසි කෙනෙක් ප්‍රත්‍යන්ත දේශයක උත්පත්තිය ලබනවා මිලක්කේසු ම්ලේච්ඡ ගති සහිතව. අපි මේ කතා කරන්නේ පින්වතුනි සමහර ජනපද තියෙනවා. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකයේ ඇතුළෙමයි මිනිස්සුන්ගේ ලෝකයේ ඇතුළෙම ධර්මයේ ඇහෙන්නේ නැති, බණ කියන එක අහනවට කැමති නැති, අනිත් පැත්තෙන් ධර්මයක් කියලා දෙයක් දන්නේ නැති, නිකන් මිනිස්සු වෙලා ඉපදුනාට තමන්ගේ වර්ගයාම මරාගෙන කන සත්‍යෝ ඉන්නවනේ. මේ තාම ගෝත්‍රික කණ්ඩායම් ලෝකෙ මෙච්චර දියුණුවකට ගියපු ලෝකයේ ඇතුලේ තමන්ගේම ජනයා මරාගෙන කන, පුරුස්සගෙන කන, ඒ වගේම දැඩි ක්‍රෝධය සහිත ජනපදවල ඉන්න සත්වයෝ ඉන්නවනේ. එහෙම සත්වයන් වෙලා එහෙම මිනිස්සු වෙලා අපිට ඉපදෙන්න හැකියාව තියෙනවා. ඉපදෙනවා. ඒ විතරක් නෙවෙයි කොච්චර තාක්ෂණෙහි දියුණු වුණත් විද්‍යාව කියන එක දියුණු වෙමින් යමින් තිබුණත් පින්වතුනි ඔබ දන්නවද
සමහර මිනිස්සු බුද්ධ කියන වචනය සමන්ගේ රටවල් වල ඇහෙනවට කැමති නැහැ. ඒ වගේම තමයි බුද්ධ කියන රූපය තමන්ගේ රටවල් වල දකින්නවට කැමති නැහැ. බුදු පිළිමයක් දැක්කොත් එහෙම ඒක පුපුරවලා හරින ලෝකයක් සමාජයක්. එතකොට එහෙම ම්ලේච්ඡ සිතුවිලි තියෙන එහෙම බරපතල අකුසල් සහගත සිතුවිලි තියෙන නිකන් හරියට වැද්දෝ වගේ හැසිරෙන මේ මිලක්ක කියලා කියනවා. වැද්දට කියන නමක් මිලක්ක කියලා කියන්නේ. එතකොට මේ වැද්දෝ වගේ ගෝත්‍රිකෝ වගේ හැසිරෙන තැනක ඉපදුනොත් එතනත් ධර්මය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා උත්පත්තිය ලබන්න අවශ්‍ය වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඉන්න බණ ඇහෙන බුදුන් වහන්සේ පහළ වෙච්ච උන්වහන්සේගේ දේශනාවන් අහන්ට ලැබෙන කාලයක තමයි තැනක තමයි පිංගුතුනි උත්පත්තිය ලබන්න ඕන ධර්මය අවබෝධ කරගන්න. ඒ වගේම තමයි තව කෙනෙක් මේ ලෝකේ පිංගුතුනි ඉපදෙන්න පුළුවන් යා මිසදිටු භාවයේ සහිතව මිත්‍යා දෘෂ්ටික උත්පත්තියක් ලබන්න පුළුවන්. ඒක 6 වෙනි කාරණයේ විදිහට පෙන්වනා භාග්‍යතුන් වහන්සේ. එතකොට ඒ මිසදිටු භාවයේ සහිතව උත්පත්තිය ලැබුවට පස්සේ ඒ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ වගේම තමයි සමහර කෙනෙක් මිසදිටු භාවයත් එක්ක ඉපදෙනවා වගේම ප්‍රඥාව රහිතව ඉපදෙනවා. ඒ ප්‍රඥාව රහිතව ලෝකේ යම් කිසි කෙනෙක් උත්පත්තිය ලබනවා නම් එයාටත් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ වගේම තමයි පිංගුතුනි තව කාරණයක් භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරලා පෙන්නනවා. ඒක තමයි යම් කිසි කෙනෙක් මිසදිටු වෙලා උත්පත්තිය ලබනවා වගේම ප්‍රඥාව රහිතව ඉපදෙනවා වගේම තව කෙනෙකුගේ ජීවිතයේ පිංගුතුනි තියෙනවා එයාගේ ස්වභාවයක් තමයි මන්ද මානසිකයි. ඒ මන්ද මානසිකව පටිබල රහිතව න පටිබලෝ සුභාසිත දුබ්බාසිතස්ස අත්තමඤ්ඤාතුම් සුභාසිත දුබ්බාසිත අර්ථ තේරුම් ගන්නට හැකියාව නැතිව යම් කිසි කෙනෙක් මේ ලෝකේ උත්පත්තිය ලැබුවොත් එහෙම ඒ කෙනාටත් පිංගුතුනි ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ නිසා නිරේ ඉපදීම, තිරිසන් භවයේ ඉපදීම, പ്രേත විසේ ඉපදීම, අසඤ්ඤතලේ ඉපදීම, ම්ලේච්ඡ ප්‍රත්‍යන්ත ජනපදවල ඉපදීම, මිසදිටු වීම, දුෂ්ප්‍රඥ වීම, අර කියපු මන්ද මානසික අජඩ, ඒ වගේම තමයි කෙලතොලු මන්ද මානසික ගති සහිතව ඉපදීම මේ කියන කාරණා 8 සහිතව ලෝකේ කවුරු හරි පින්වතුනි ඉපදිලා ඉන්නවා නම් ඒ කෙනාට භාග්‍යතුන් වහන්සේ නමකගේ පහළ වීමත් ධර්මයේ ලෝකයේ පැවතීමත් කියන කාරණාවන් පින්වතුනි ඒ අයට ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් ඒ අයට ඒකින් ප්‍රයෝජන ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන එක අතිශයින්ම ලෝකයට ප්‍රයෝජන සහිතයි. හැබැයි ඒකින් ප්‍රයෝජන ගන්න බැරි අනවකාශ 8ක් මෙන්න මේ කියන අය ස්පර්ශ කරනවා. ඒ නිසා පින්වතුනි ඔබ මේ වෙලාවේ ඊ타ත්ම ප්‍රඥාව සහගතව ප්‍රඥාව සහිතව මිත්‍යා දෘෂ්ටික නොවි ධර්මයේ පිළිගන්න, බුදුන් වහන්සේ පිළිගන්න, ඕපපාතික උපත පිළිගන්න, කර්මය කර්ම ඵලය පිළිගන්න පිරිසක් විදිහට මේ ධර්ම කාරණාවන් ශ්‍රවණය කරන්නට යෙදුනි. එනිසා අද ඒ දේශනාව සිද්ධ කරන්නට මේ වෙලාවේ මේ කාරණාව තෝරගත්ත පින්වතුනි අපිට නිරන්තරයෙන්ම වීරිය කියන එක සතිමත් පුණ්‍ය කර්මවල නිරත වෙන විදර්ශනාව වඩන කෙනෙකුට වීරිය කියන එක හරි ප්‍රතිබලයක්. ඊ타ත්ම උනන්දු කරන ස්වභාවයක් තියෙන දෙයක්. ඒ නිසා මම මේ වෙලාවේ ඔබට ආශිර්වාද කරනවා ඊ타ත්ම කරුණා සිතින් සත්පුරුෂ සිතින් මේ දේශනාවෙන් ලැබෙන උත්තේජනය ලද මනුස්ස භාවයේ ඇතුලේ මිනිස් භවයේ ඇතුලේ ධර්ම මාර්ගය දියුණු කිරීම පිණිසම හේතු වෙන දේශනාවක් බවට පත් වෙලා ඔබ සැමට විදර්ශනා නුවණ දියුණු කරගන්නට අවශ්‍ය වටපිටාව සකස් වෙන්න මනස ධර්මයට යොමු වෙන්නම මේ දේශනාව හේතු වාසනාම වෙත්වා කියලා මේ වෙලාවේ ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරලා පින්වතුනි දැන් සූදානම් වෙන්නේ අද දේශනාවට ඊ타ත්ම පින්වත් හිතින් දායකත්වයේ සලසන්නට යෙදුණු පින්වතුන් ශ්‍රීපත් කරලා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරන්නට මුලින් සඳහන් කළා වගේම
අද දේශනාවේ අද ධර්ම දක්ෂිනාවේ පුණ්‍යවන්ත දායකත්වය කැවිතිගොල්ලෑව තිත්තගෝනෑවේ පදිංචි එන් ගුණවතී අභයපාල මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් තාම පිං හිතින් ඒ පිරිස අද දේශනාවට දායකත්වය සලසනවා. ඒ පිංගතුන් අපේක්ෂා කරන්නේ දේශනාවට දායකත්වය සලසලා අදින් වසර 9කට පෙර මියගිය තිත්තගෝනෑවේ විසූ පාඨශාලාචාර්ය එස්.එම්. අභයපාල වෙන තම ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්නට. එතකොට මේ දායකත්වයේ සපයපු පින්වතුන්ගේ නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඒ අභයපාල ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක් විදිහට තබාගෙන ඊට අමතරව නැසී ගිය දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් ගොහාගොඩ වික්‍රමසිංහ මහතාටත් තිත්තගෝනෑවේ රම්බණ්ඩා මහතා සහ පොළොන්නරුවේ ටිකිරි බණ්ඩාර මහතාත් ඇතුළු සැමට නිවන් සුව පිණිස මේ පින්කම හේතු වෙත්වා, මේ ධර්ම දානය හේතු වෙත්වා කියලා යැත්තෝ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේටත් සුජීවත්ව සිටින දායකත්වයේ සලසන පින්වත් හැම දෙනාටමත් නිවන් සුවය පිණිස මේ පින හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාව සහිතවයි ඒ කැවිතිගොල්ලෑවේ තිත්තගෝනෑවේ පදිංචි එන් ගුණවතී අභයපාල මහත්මිය ඇතුළු දූදරු පිරිස අද දේශනාවට පින් හිතින් දායකත්වය සලසන්නේ. එතකොට මේ පින්වතුන් ප්‍රාර්ථනා කරන විදිහට මිය පරලොව යන්නට යෙදුණු ඒ තමන්ගේ පියාණන් ඇතුළු ඒ ඥාතීන්ට හිතවතුන්ට ඒ ස්වාමි පුරුෂයා ඇතුළු ඒ ඥාතීන්ට හිතවතුන්ට මේ පින් අත්පත් වෙත්වා. බණ අහපු ඔබ නමින් මිය පරලොව ගියපු සැමටත් මේ පින්කමෙන් ලැබෙන පුණ්‍ය දායාදයන් හේතු වාසනා වෙලා ඒ අයගේ පරලොව ගමන සුඛිත මුදිත කර ගැනීමට නිවනින් නිවීම පිණිසම මේ පින් හේතු වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ඒ වගේම දේශනාව ශ්‍රවණය කරපු හැම දිනාටමත් අද පින් හිතින් දායකත්වය සලසපු හැම දිනාටමත් net fm කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් රටවාසීන්ට ලෝකවාසීන්ට ඔබ සැමට අප සැමට එකම ධර්ම මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වෙලාවක එකම සාදු නාදයක් මැද එකට නිවන් දකින්නට මේ මහඟු පින්කම හේතු වෙත්වා වාසනාව වෙත්වා. මේ ලෝක වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබෙත්වා. දිගාසිරි සම්පන්නිය ලැබෙත්වා. නුවර දළදා හාමුදුරුවන්ගේ අටමස්ථානයේ 12 ස්ථානයේ ජයසිරිමා හාමුදුරුවන්ගේ රැකවරණය අපට ලැබෙත්වා. අවසන නිවනින් නිවීම පිණිසම මේ ධර්ම දානමය පින කුසලය හේතු වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.